12 නිපුණතා මට්ටම කළමනාකරුගේ විවිධ භූමිකා විමසයි. එතනදී කළමනාකරු යන්න හඳුන්වයි කළමනාකරුගේ විවිධ භූමිකා පැහැදිලි කරයි එක් එක් කළමනාකරන භූමිකාවට අදාළ කාර්ය ලැයිස්තුගත කරයි දෙන ලද ආයතනයක කළමනාකරුගේ විවිධ භූමිකාවලට අයත් කාර්ය ලැයිස්තුගත කරයි කළමනාකරු විසින් ඉටු කරන ලද කාර්ය කුමන භූමිකාවට අයත්ද කියන ඉගෙනුම් ඵල මෙයින් බලාපොරොත්තු වෙනවා 12.2 නිපුණතා මට්ටම යටතේ කළමනාකරුගේ විවිධ භූමිකා විමසයි. හැම ආයතනයකම ප්‍රධානියෙක් ඉන්නවා. නිවසේ ප්‍රධානියා අම්මා හෝ තාත්තා. එතකොට ඒ වගේ හැම ආයතනයකම ප්‍රධානියෙක් ඉන්නවා. විවිධ නම් වලින් ඒ ප්‍රධානිය හඳුන්වනවා. තැපැල් කාර්යාලයේ ප්‍රධානියට අපි කියන්නේ තැපැල් ස්ථානාධිපති. මම මේ කියන ගමන් ලියාන යන්න. බැංකුවේ ප්‍රධානියා බැංකු කළමනාකරු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ප්‍රාදේශීය ලේකම්. ප්‍රාදේශ සභාවේ ප්‍රධානියා ප්‍රාදේශ සභා සභාපති. දුම්රිය ස්ථානයේ ප්‍රධානියා දුම්රිය ස්ථානාධිපති. රජයේ රෝහලේ ප්‍රධානියා රෝහල් අධ්‍යක්ෂක. සීමා සහිත සමාගම්වල ප්‍රධානියා ප්‍රධාන විධායක නිලධාරී. ප්‍රධාන විධායක නිලධාරී. පාසලේ ප්‍රධානියා විදුහල්පති. පොලිසියේ ප්‍රධානියා පොලිස් ස්ථානාධිපති. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විභාග කොමසාරිස් ජෙනරාල්. නගර සභාවේ ප්‍රධානියා නගරාධිපති. මහනගර සභාවක් තිබ්බොත් ඒකේ ප්‍රධානියා පුරපති. නගර සභාවේ ප්‍රධානියා නගරාධිපති. මහනගර සභාවක් නම් අපි දන්නවනේ දැන් පළාත් පාලන ආයතන ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ප්‍රාදේශ සභාව, නගර සභාව, මහනගර සභාව කියලා. මහනගර සභාවක නම් පුරපති, නගර සභාවේ නගරාධිපති. ආයතනවල ප්‍රධානීන් අපි හඳුන්වන්නේ කළමනාකරුවන් කියලා. ආයතනයේ අරමුණු කරා ගෙන යන්න ඒ අවශ්‍ය පසුබිම් සකස් කර දෙන්නේ මේ කළමනාකරුවා විසින්. එතකොට අපි කළමනාකරු කියන එක නිර්වචනය කරන්න පුළුවන් සංවිධානයක අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයුම පාලනය කරනු ලබන්නා කළමනාකරු කියලා. එහෙම නැත්නම් අපිට අර නිර්වචනය ගන්නත් පුළුවන්. නිර්වචනය කළමනාකරණය හඳුන්වපු නිර්වචනය මම නැවත මතක් කරනවා. ආයතනයක ඒ කියන්නේ ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක හෝ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ සහ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සීමිත සම්පත් කාර්යක්ෂමව සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනය කරනු ලබන්නා තමයි කළමනාකරු කියලා කියන්නේ. එතකොට ඒ සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනය කියන ප්‍රධාන කළමනාකරණ කාර්යයන් හතර කරන කෙනා තමයි කළමනාකරු කියලා අපි සරලව කියන්න පුළුවන්. ඒ කියන්නේ කළමනාකරණ ක්‍රියාවලිය ඔස්සේ සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව, සඵලදායීව උපයෝජනය කරන්නා තමයි, ඒ කරන පුද්ගලයා තමයි කළමනාකරු කියලා කියන්නේ. ඊළඟට දැන් ඔබට දැක්වෙනවා විදුහලක විදුහල්පතිතුමා මං කිව්ව කළමනාකරුවෙක් කියලා. ඔහු කරන කාර්යය මෙතන 20ක් දීලා තියෙනවා. ඔබ මේ 20 මෙතන අංක 1 ඉදිරියෙන් හරි කමන්න 1 2 කියලා ඒ අංක කරන්නේ අංක 20 මේ විදිහට මේ විදිහට ඉස්සරහෙන් හෝ පිටිපස්සේ මෙහෙම අංකයක් දාන්න. 1 2 3 4 5 කියලා එහෙම අංක කරන්න.
අංක 20ක් එතකොට. ඊට පස්සේ මේ ප්‍රධානියාගේ කාර්යභාරය විදුහල්පතිතුමාගේ එහෙම නැත්නම් ඒ කළමනාකරුවාගේ කාර්යභාරය පාසලේ ඉන්න අපි තව භූමිකා 10කට වෙන් කරන්න පුළුවන්. භූමිකා 10කට වෙන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආයතන ප්‍රධානය විදිහට එයා භූමිකාවක් කරනවා, නායකයෙක් විදිහට, සම්බන්ධතා පවත්වන්නෙක් විදිහට, නියාමකයෙක් විදිහට, තොරතුරු බෙදාහරින්නෙක් විදිහට, ප්‍රකාශකයෙක් විදිහට, ව්‍යවසායකයෙක් විදිහට, බාධා පාලනය කරන්නෙක් විදිහට, සම්පත් වෙන් කර දෙන්නෙක් විදිහට, අදහස් හොමාරු කරන්නෙක් විදිහට දැන් භූමිකා කළමනාකරුවාට එහෙම භූමිකා කීපයක් කාර්යයන් කරන්න සිද්ධ වෙනවා. එතකොට දැන් අපි විදුහල්පතිගේ භූමිකාව මෙන්න මේ 10ට වෙන් කරා. එතකොට මේ ඒ ප්‍රධානියෙක් විදියට කරන්න ඕන කාරණා දෙකක් මෙතනින් එනවා. ප්‍රධානියෙක් විදියට කරන්න ඕන කාරණා මෙතෙන්ට එනවා. එතකොට හැම භූමිකාවකටම ප්‍රධානියෙක් විදියට මෙතන කරුණු දෙකක් එනවා. නායකයෙක් විදියට සමර්ථතා පවත්වන්නෙක් විදියට. එතකොට මේ ඉහත දීලා තියෙන කාර්යයන් වලින් එකක් ඒ කියන්නේ එක භූමිකාවකට දෙකක් අයිති වෙනවා. එතකොට 20 බෙදෙනවා හැම. මෙතන භූමිකා 10ක් තියෙනවා. එතකොට දෙක බැගින් එනවා. දැන් උත්සාහ කරන්න බලන්න මේ පොඩි කාලයක් දෙන්නම් අපි අර කාලේ ගත වෙන හින්දා මේ ප්‍රධානියෙක් විදිහට නායකයෙක් විදිහට සම්බන්ධතා පවත්වන්නෙක් විදිහට විදුහල්පති කරන කාර්යයන් මේ 20න් එකට දෙකක් එනවා. අර 20 මට කියවලා අවබෝධයක් ලැබෙන්න ඕන නිසා පොඩි කාලයක් ඇතුළත කීපයක් කරන්න බලන්න. සමහරට එකම කාරණා වගේ නිසා අපහසුයි, කමන්නේ කරන්න බලන්න. මේ මම පොඩි කාලයක් දෙන්න මේ කරුණු 10න් අර කාර්යයන් දෙකක් මෙතන ලියවෙන්න ඕනේ. අංක දැම්මම හරි. මම මේ වැඩේ පාසු කරන්න ඕන නිසා තමයි අංක කරේ. පොඩි කාලයක් දෙන්න ඒක කරන්න. පැහැදිලි නැත්තම් ආයෙ කියන්න මම නැවත කියන්න. මෙතන මේ විදුහල්පතිගේ කාර්යයන් 20ක් තියෙනවා. 20න් මේ භූමිකා හැම භූමිකාවකටම දෙකක් එනවා. කරුණු දෙකක් මම මෙතන කරුණු දෙක ලියන්න කාලයක් ගත වෙන නිසා ඉලක්කමක් දාන්න කිව්වේ ඒකයි. දැන් මෙහෙම අපි මේක අංක කරගන්න ප්‍රධානියා විදිහට සිසුන්ගේ ත්‍යාග සහතික පත්‍ර අත්සන් කිරීම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අමුත්තම් පිළිගැනීම. ආයතනයේ ප්‍රධානියා විදිහට ඒ කාර්යයන් දෙක යට කරන්න වෙනවා. මොකද ආයතනයේ සංකේතය තමයි කළමනාකරු තමයි ප්‍රධාන අමුත්තා හෝ උත්සවයකදී ප්‍රධාන අමුත්තා අසලින්ම ඉන්නේ. එතකොට මේක ප්‍රධානියෙක් විදිහට 1:20යි තමයි ඇතුළත් වෙන්නේ. දැන්ට අංක දාගන්න පස්සේ ලියා ගන්න පුළුවන්. 1:20යි. ඊළඟට නායකයෙක් විදිහට නිවාඩු අඩුවෙන් ලබාගත් ගුරුවරු ඇගීමට ලක් කිරීම සිසුන් වර්ණ ප්‍රදාන උත්සවය සිසුන් සඳහා වර්ණ ප්‍රදාන උත්සව පැවැත්වීම. එතකොට නායකයෙක් විදිහට ගුරුවරු ඇගීම සිසුන් ඇගීම කරන්න වෙනවා. එතකොට 10 වෙනි එකයි 19 වෙනි කාර්යයයි. සමර්ථතා පවත්වන්නෙක් විදිහට පාසල් සංවර්ධන සමිතිය ඇමතීම කලාප අධ්‍යාපන කාර්යාලයේ පැවැත්වෙන විදුහල්පති රැස්වීම් වලට සහභාගී වීම. එතකොට දෙවෙනි එකයි 18 වෙනි එකයි. ඊළඟ නියාමකයෙක් විදිහට ගුරු රැස්වීමේදී පසුගිය වාරයේ ප්‍රගතිය මත ඉදිරි වැඩ සැලසුම් සැකසීම පාසල් තත්ත්ව කවවලදී සාකච්ඡා පැවැත්වීම. නියාමකයෙක් විදිහට අනාගතය දැකලා ඒ වාර්තා විශ්ලේෂණය කරලා ඉදිරි වැඩ සැලසුම් සැකසීම සහ ළමයිගේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම.
ඊළඟට තොරතුරු බෙදා හැරීමක් විදිහට අපොස උසස් පෙළ ප්‍රතිඵල සාරාංශය කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම, දුරකථන ඇමතුම්මා විද්‍යුත් ලිපි සඳහා ප්‍රචාර දැක්වීම. ඒ සඳහා තොරතුරක් තියෙන්න ඕනේ. ඒ තොරතුරු තමයි ලබා දෙන්නේ. 3 වෙනි කාර්යයයි 12 වෙනි කාර්යයයි. ඊළඟට ප්‍රකාශකයෙක් විදිහට පාසලේ විශේෂ නිවාඩු දින ප්‍රකාශනපත් කිරීම, පාසලේ විශේෂ නිවාඩු දින ප්‍රකාශනපත් කිරීම, පාසලේ වාර්ෂික සැලසුම් එළි දැක්වීම ප්‍රකාශකයෙක් විදිහට 6 වෙනි කාර්යයයි 7 වෙනි කාර්යයයි. ඊළඟට ව්‍යවසායකයෙක් විදිහට පාසලේ ඩෙන්ගු උවදුරු මැඩලීම සඳහා පරිසර වැඩසටහන් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීම, ගුරු සංවර්ධන වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කරවීම. බාධා පාලනය කරන්නෙක් විදිහට පාසලේ හිග ලී බඩු හා උපකරණ සඳහා පිළියම් යෙදීම, සිසු විනය ගැටලුවලදී ඒවා විසඳීමට මැදිහත් වීම, ඒ අංක දාගන්න දැනට. බාධා පාලනය කරන්නෙක් විදිහට සම්පත් වෙන් කර දෙන්න විවිධ ශ්‍රේණි සඳහා ගුණාත්මක යෙදවුම් වෙන් කර දීම, පාසලේ විවිධාංශ ශ්‍රේණි සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම. සම්පත් බෙදා දෙන්නෙක් විදිහට 9 වෙනි එකයි 15 වෙනි එකයි. සාකච්ඡා කරන්නෙක් විදිහට පාසලට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමේදී ඒවායේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ කේවල් කිරීම, පාසල් සමග සමිතියේදී සාකච්ඡාවෙන් යෝජනා සම්මත කර ගැනීම. එතකොට 8 වෙනි කාර්යයයි 14 වෙනි කාර්යයයි. එතකොට මේ විදිහට පාසලේ විදුහල්පතිතුමාට විවිධ භූමිකාවන් රඟ දක්වන්න සිද්ධ වෙනවා. හරි, එතකොට අපිට කළමනාකරුගේ භූමිකා ප්‍රධාන කොටස් 3කට වර්ග කරන්න පුළුවන්. එක්කෙනෙක් ප්‍රධානියෙක් විදිහට භූමිකාවක් රඟපානවා, නායකයෙක් විදිහට රඟ දැක්වීමක් සිද්ධ වෙනවා. ඊළඟට සම්බන්ධතා පවත්වන්නෙක් විදිහට. එතකොට මේ දැන් අපි මේ කළමනාකරුගේ භූමිකා 10ක් ගැන කතා කරා අර විදුහල්පතිගේ භූමිකාවත් එක්ක. එතකොට ප්‍රධානියෙක් විදිහට තමන්ට සම්බන්ධතා පවත්වන්න සහකරුවන් ඉන්න ඕන. ඒ කියන්නේ සේවකයන් ඉන්න ඕන. ප්‍රධානියෙක් විදිහට සම්බන්ධතා පවත්වන්න සහකරුවෝ ඉන්න ඕන. ඊළඟ නායකයා විදිහට නායකයා අනුගමනය කරන අනුගාමිකයන් ඉන්න ඕන. නායකයාට සම්බන්ධතා පවත්වන්නට තවත් පාර්ශවයක් ඉන්න ඕනේ ඒ සම්බන්ධතා පැවැත්වීමට. මොකද තනියම සම්බන්ධතා පවත්වන්න බෑ. එතකොට ප්‍රධානියාට සහකරුවන් ඉන්න ඕනේ, නායකයාට අනුගාමිකයන් ඉන්න ඕනේ. සම්බන්ධතා පවත්වන්න යම් කෙනෙකුට තනියම බෑ, තවත් පාර්ශවයක් ඉන්න ඕනේ. එතකොට මෙතනදී ප්‍රධානියාට සහකරුවන්, නායකයාට අනුගාමිකයන්, සම්බන්ධතා පවත්වන තවත් පාර්ශවයක් සිටිය යුතු නිසා අපි මේ ප්‍රධාන භූමිකා තුනට ඒ කියන්නේ මේ අපි කළමනාකරුගේ භූමිකාව වර්ග කරා ප්‍රධානියා, නායකයා, සම්බන්ධතා පවත්වන විදිහට මේ භූමිකා තුන අරගෙන අපි ප්‍රධාන භූමිකාවක් හදනවා. ඒකට කියන්නේ අන්තර්පුද්ගල භූමිකාව. ඒක හැදුනේ මේ ප්‍රධානියාට තවත් පාර්ශවයක් ඉන්න ඕනේ, ඒ කියන්නේ සහකරුවන් ඉන්න ඕනේ, නායකයාට අනුගාමිකයන් ඉන්න, සම්බන්ධතා පවත්වන තවත් පාර්ශවයක් ඉන්න ඕනේ. එතකොට ඒ භූමිකාවට අපි කියන්නේ අන්තර්පුද්ගල භූමිකාව. ඒ කියන්නේ
තව පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඉන්න ඕනේ සම්බන්ධතා පැවැත්වීමට. ඒ හින්දා අපි භූමිකාවට මේ භූමිකා තුන එකතු කරලා ප්‍රධාන භූමිකාවක් හදනවා අන්තර් පුද්ගල භූමිකාව කියලා. ඊළඟට නියාමකයෙක් විදිහට පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගැනීමට එයාට අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරයේ තොරතුරු අවශ්‍ය වෙනවා. ඊළඟට බෙදාහැරීමට තොරතුරක් තියෙන්න ඕනේ. දැන් තොරතුරු බෙදා හරිනා විදිහට යම්කිසි පාර්ශවයකට තොරතුරක් දෙන්න පණිවිඩයක් දෙන්න තොරතුරු තියෙන්න ඕනේ. ඒතකොට තීරණ ගැනීම සඳහා සංවිධානයේ සමාජිකයන් අතර බෙදාහැරීමට තොරතුරු අවශ්‍ය වෙනවා. ඊළඟට ප්‍රකාශකයෙක් විදිහට එයාට දෙන්න සංවිධාන නියෝජනය කරමින් යම් පාර්ශවයන්ට තොරතුරු දෙන්න පණිවිඩ දෙන්න තොරතුරක් අවශ්‍ය වෙනවා. එතකොට ප්‍රකාශකයෙක් විදිහට එයාට තොරතුරු අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ භූමිකා තුන එකතු කරලා හදනවා තොරතුරු භූමිකාව කියලා. මොකද නියාමකයා ලබා දෙන්නේ තොරතුරු, නියාමකයාට නියාමකයෙක් විදිහට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවා, බෙදා හැරීමට තව තොරතුරක් අවශ්‍ය වෙනවා, ප්‍රකාශකයෙක් විදිහට දෙන්න තොරතුරු අවශ්‍ය වෙනවා. එහෙනම් මේ භූමිකාවට අපි කියනවා ප්‍රධාන භූමිකාව තොරතුරු භූමිකාව කියලා. ඊළඟට ව්‍යවසායකයෙක් විදිහට වෙනස් වන පරිසර තත්ත්වයන් වලට ගැලපෙන විදිහට කාලය සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනවා. සම්පත් වෙන් කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනවා. ඊළඟට බාධා පාලනය කරන්නෙක් විදිහට අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. එතනදී තීරණයක් ගන්න වෙනවා. ඊළඟට විවිධ අංශ අතර සම්පත් බෙදා හැරීමට සිදුවන නිසා සම්පත් බෙදා හැරීමේදීත් මොන මොන අංශ වලට සම්පත් දෙන්නේ කියලා තීරණයක් ගන්න වෙනවා. ඊළඟට අදහස් වමාරු කරන නිසා සාකච්ඡා කරන නිසා සංවිධානයේ නියෝජනය කිරීම සිදු කරන නිසා ඒ සාකච්ඡා කරලා තීරණ ගන්න වෙනවා. ඒ හින්දා අපි මේ භූමිකාවට කියනවා තීරණ භූමිකාව කියලා. හරි. එතකොට ඊළඟට මේ නෝට් එකේ මෙතන ලියා ගන්න මේ ප්‍රධානීක් යටතේ සහකරුවන්ද නායකයෙක් යටතේ අනුගාමිකයන්ද සම්බන්ධතා පැවැත්වීමට තවත් පාර්ශවයක්ද සිටිය යුතුයි. මෙම උපභූමිකා තුන ගත් විට පුද්ගල පාර්ශ්ව දෙකක් සම්බන්ධ වන නිසා තවත් පාර්ශවයක් සම්බන්ධ වෙන නිසා අන් අය සමග කටයුතු කිරීමේ තත්ත්වයක් නිසා පාර්ශ්ව තුනම අපි කියනවා අන්තර් පුද්ගල භූමිකාව කියලා. අන්තර් පුද්ගල භූමිකාව කියලා. ඊළඟට නියාමකයෙක් වශයෙන් පරිසරය හා සංවිධානය වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර වන තොරතුරු සොයා ගැනීමට නියාමකයෙක් විදිහට සංවිධානය පරිසරය වඩා හොඳින් තේරුම් ගැනීමට තොරතුරු උපකාර කරගන්නවා. තොරතුරු බෙදාහරින්නක් ලෙස තීරණ ගැනීම සහ තොරතුරු සංවිධාන සමාජික අතර බෙදා හැරීමට තොරතුරු අවශ්‍ය වෙනවා. ප්‍රකාශකයෙක් වශයෙන් සංවිධාන නියෝජනය කිරීමට විවිධ තොරතුරු බෙදා හැරීමට අවශ්‍ය නිසා මේම උපභූමිකා තුන එකතු කරලා ප්‍රධාන භූමිකාව හදනවා තොරතුරු භූමිකාව කියලා. ඊළඟට වෙනස් වන පරිසර තත්ත්වයන්ට ගැළපෙන ලෙස වෙනස් කිරීමට සිදු වන නිසා ව්‍යවසායක ලෙසද අනපේක්ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන නිසා බාධා පාලනය කරන්නකු ලෙසද විවිධ අංශ අතර සම්පත් බෙදා හැරීමට නිසා සම්පත් වෙන් කර දෙන්නෙකු ලෙසද ගැටලුවලදී මැදිහත් කරවු ලෙස ක්‍රියා කිරීම සිදු නිසා අදහස් වමාරු කරන්නෙකු ලෙසද සංවිධාන නියෝජනය කිරීමට හැම මේ අවස්ථා මේ අනුභූමිකා එහෙම නැත්නම් භූමිකා හතරේදී තීරණයක් ගන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒ භූමිකාවට අපි කියනවා තීරණ භූමිකාව කියලා. එතකොට මේ වර්ගීකරණය ඉදිරිපත් කරේ හෙන්රි මිනිස්බර්ග් කියන කළමනාකරණය පිළිබඳ අදහස් දක්වුණු තැනැත්තා. එයාට හෙන්රි මිනිස්බර්ග්ට අනුව කළමනාකරුවෙකුගේ භූමිකා ප්‍රධාන ශීර්ෂ තුනක් යටතේ ප්‍රධාන භූමිකා තුනක් යටතේ වර්ග කරනවා. දැන් අපි භූමිකාවක් කියන එක මෙතනදී හඳුනා ගන්න ඕන. දැන් අපි මේ කරන්නේ රංගපෑමක්. එතකොට මේ ඒ රංගපෑමට රෝල් එකක් තියෙන්න ඕනේ. දැන් අපි අර ප්‍රසිද්ධ කියමනක් තියෙනවා ජීවිතයේ රඟමඩලක් අපි එහි රංගන නළුව නිලුවෙමු කියලා ප්‍රසිද්ධ පුද්ගලෙක් කියලා තියෙන්නේ. නම් මට මතක නෑ මේ වෙලාවේ. එතකොට දැන් ඊට අනුව දැන් අපි මේ කරන්නේ රංගපෑමක්. දැන් මම මෙතනදී ඔයාලා ඉස්සරහ පිටදී ගුරුවරයාගේ භූමිකාව
රඟපානවා. එතකොට පන්ති කාමරේදී ක්ලාස් එකේදී මේ ඔන්ලයින් ක්ලාස් එකේදී ඔයාලා ඉස්සර අපිට මම රඟ දක්වන්නේ ගුරුවරයාගේ භූමිකාව. රඟපෑමක් කරන්න. එතකොට ඊළඟට මම ගෙදර ගියහම බිරිඳ ඉස්සරහා සැමියාගේ භූමිකාව. මගේ දරුවන් ඉස්සරහා තාත්තාගේ භූමිකාව. ඊළඟට අම්මා ඉස්සරහා තාත්තා ඉස්සරහා පුතාගේ භූමිකාව. සහෝදරයෝ ඉස්සරහා ඒ සහෝදරයාගේ භූමිකාව. ඊළඟට අපි මරණාධාර සමිතියකට ගියහම ඒ සමාජිකයාගේ භූමිකාව. යහළුවන් ඉස්සරහා අපිට මිත්‍රයාගේ එහෙම භූමිකාව. දැන් අපි ඒ හැම වෙලේම ඒ කරන්නේ මේ රඟපෑමක්. ඒ අය ඉස්සරහා අපිට ඒ චරිතේ රඟපාන එක කරන්නේ. ඒ වගේ තමයි කළමනාකරුවටත් ඒ වගේ භූමිකා 10ක් රඟ දක්වන්න සිද්ධ වෙනවා. ඒ 10 තමයි අපි මේ ප්‍රධාන කොටස් තුනකට වෙන් කරලා හඳුනාගත්තේ. අන්තර්පුද්ගල භූමිකාව, තොරතුරු භූමිකාව, තීරණ භූමිකාව. එතකොට පුද්ගලයෙක් වුණාම හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට වෙන විදිහට තමයි රඟ දැක්වීම කරන්න ඕන. දැන් එක චරිතයක් විතරක් දැන් මම ගුරුවරයාගේ චරිතයේ භූමිකාව විතරක් හොඳම ගුරුවරයා වෙන්න ගියොත් එහෙම මගේ අනිත් භූමිකා අසාර්ථක වෙන්න පුළුවන්. ඊළඟට මම හොඳම සැමියා වෙන්න ගියොත් එහෙම මගේ අනිත් භූමිකා අසාර්ථක වෙන්න පුළුවන්. එහෙනම් හැම භූමිකාවකටම සාධාරණයක් ඉෂ්ට වෙන පරිදි තමයි මේ රඟ දැක්වීම කරන්න ඕනේ. මේක ජීවිතේට වැදගත්. තමන්ගේ චරිත හරියට අවබෝධ කරගත්තාම ඒ චරිතයට සාධාරණයක් ඒ භූමිකාවට සාධාරණයක් කරන්න පුළුවන්. දැන් ඒ අනුව දැන් අපි මෙතනදී ප්‍රධාන භූමිකා උපභූමිකා ඊට අයත් කාර්ය ඇතුළත් වගුවක් මම මේකේ දාලා තියෙනවා. බලන්න නෝට් එකේ තියෙනවා ඒක. දැන් අන්තර්පුද්ගල භූමිකාව යටතේ ආයතන ප්‍රධානියා නායකයා සම්බන්ධතා පවත්වන විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආයතනයේ ප්‍රධානීකු ලෙස කටයුතු කිරීම, ඒ කියන්නේ ආයතනයේ නියෝජනය කරමින් ආයතනයේ ප්‍රතිරූපයේ ජනතාව වෙත හෙළි කරනු ලබන තැනට කියන්නේ අපි ආයතන ප්‍රධානියා කියලා. එතකොට එයාට සංකේත නායකයා මෙන්ම නාම මාත්‍ර නායකයා වන මොහු සමාජීය හා නීති අනුකූලව එදිනදා කටයුතු වල යෙදී සිටි අමුත්තම් පිළිගැනීම, නීති අනුකූල ලේඛිලි ලස්සන් කිරීම, රැස්වීම ඇමතීම, රැස්වීම නියෝජනය කිරීම, ඒ වගේ කටයුතු වල නියැලෙනවා මේ භූමිකාවට අයිති කාර්යයන් ටික. ඊළඟට නායකයෙක් විදිහට හැම වෙලේම ආයතනයේ පුද්ගලයන් දිරිගන්වමින් කටයුතු කරන මේ මෙහෙවන තැනට තමයි අපි නායකයා කියලා කියන්නේ. අන් අයගේ චර්යාවට ලොකු බලපෑමක් කරන්න පුළුවන් නායකයෙක් විදිහට. ඒතර සංවිධානය අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගාමිකයන් අපේරණය කිරීම හා මඟ පෙන්වීම. දැන් මෙතන අනුගාමිකයන් කටයුතු අගය කිරීම, ගුණ දොස් දැක්වීම, කාර්ය සාධනය ඇගයීම, අනුගාමිකයන් පුහුණු කිරීම, බඳවා ගැනීම, පුහුණු කිරීම, ඉවත් කිරීම, ඒ වගේ සියලු කටයුතු නායකයෙක් විදිහට යාට කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අනිත් භූමිකාව තමයි සම්බන්ධතා පවත්වන්න. ආයතනයේ විවිධ අංශ අතර මෙන්ම බාහිර පාර්ශ්ව අතරද එහෙම නැත්නම් කණ්ඩායම් පුද්ගලයන් අතර ඒ සම්බන්ධකම් ඇති කරමින් කටයුතු කරන්න තමයි සම්බන්ධතා ගොඩනගන්නා කියලා කියන්නේ. ආයතනයේ අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්ව සමග සම්බන්ධතා පැවැත්වීම. ගනුදෙනුකරුවන් එක්ක, සැපයීම්කරුවන් එක්ක, වෙළඳ සංගම් එක්ක, ප්‍රාදේශීය ජනතාව සමග, ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්වයන් සමග සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනවා. එතකොට ඒ ආයතන ප්‍රධානියා විදිහට සේවකයන්, නායකයා විදිහට අනුගාමිකයන්, සම්බන්ධතා පවත්වනා විදිහට තවත් පාර්ශ්වයක් ඉන්න ඕන නිසා අපි ඒක අන්තර්පුද්ගල භූමිකාව කියලා ප්‍රධාන භූමිකාව සකස් කරනවා. ඊළඟ එක තොරතුරු භූමිකාව. එතකොට නියාමකයෙක් විදිහට ආයතනයේ හා කියන්නේ අභ්‍යන්තර හා බාහිර පරිසරයෙන් තොරතුරු පිළිබඳ අවධානය යොමු කරලා පරිසර වෙනස් වීම සොයලා බලලා ආයතනයේට ඒ බලපාන ආකාරය තේරුම් අරගෙන ඉදිරිය ගැන හැම වෙලේම තීරණයක් ගන්න කෙනා තමයි නියමුවෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් නියාමකයෙක් කියලා කියන්නේ. එයා ඉදිරිය දකින්න ඕනේ. ඒ ඉදිරිය දැකලා තීරණ ගන්න යාට තොරතුරු අවශ්‍ය වෙනවා. ඒතකොට ඒ තොරතුරු විමසමින් ඒ පසුවිපරම් කරන්න තමයි අපි නියාමකයෙක් කියලා කියන්නේ. ඒතකොට පරිසරය සංවිධානය වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාරී වන විවිධ අභ්‍යන්තර හා බාහිර තොරතුරු සොයා ගැනීම. ඒතකොට එතනදී ලිඛිත සහ වාචික තොරතුරු යාට ගන්න වෙනවා. ඒ තොරතුරු අරගෙන තමයි
ඒ නියාමකයෙක් විදිහට ඉදිරිය දැකලා තීරණ ගැනීම කරන්නේ. ඊළඟට තොරතුරු බෙදා හරින්න අභ්‍යන්තරව බාහිර මාර්ගවලින් අභ්‍යන්තර මාර්ගවලින් සහ බාහිර මාර්ගවලින් ලබා ගන්නා තොරතුරු නිවැරදි තීරණ ගැනීම සඳහා සමාජයෙන් අතර බෙදා හැරීම. එතකොට අභ්‍යන්තර පාර්ශවයට අවශ්‍ය තොරතුරු ලබා දීම කොටස් හිමියන්ගේ රැස්වීමවලදී මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡා ඒ කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර තොරතුරු ලබා දීම. එතකොට තොරතුරු බෙදා හරින්නෙක් විදිහට ඒ කාර්යයන් කරන්න වෙනවා මේ ව්‍යාපාරයේ අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු ලබා දීම. එතකොට ඊළඟට මාධ්‍ය ප්‍රකාශකයා. ඒ කියන්නේ මාධ්‍ය සමග සාකච්ඡා පැවැත්වීම කොටස් හිමියන්ගේ රැස්වීම්වලදී සංවිධාන නියෝජනය කරමින් අභ්‍යන්තර පාර්ශ්වයන්ට මෙන්ම බාහිර පාර්ශ්වයන්ට තොරතුරු ලබා දීම. එතනදී හදිසියේ පැනනගින ඒ කියන්නේ ගැටලුවලදී බාහිර පාර්ශ්වයන්ට තොරතුරු ලබා දීම එහෙම කරනවා. ඉතින් ආයතනය වෙනුවෙන් මත ප්‍රකාශ කරන කෙනෙක් තමයි මාධ්‍ය ප්‍රකාශකයා කියලා කියන්නේ. ඊළඟට තීරණ භූමිකාව. එතනදී ව්‍යවසායකයෙක් විදිහට අලුත් දෙයක් හැම වෙලේම කරන්න වෙනවා. ආයතනය තුල නව දේ නව අදහස් නිපදවන්න තමයි ව්‍යවසායකයා කියලා කියන්නේ. වෙනස් වෙන පරිසර තත්ත්වයන්ට ගැලපෙන පරිදි සංවිධානය තුල වෙනස් කිරීම සිදු කිරීම, නව වැඩසටහන් සංවර්ධන උපාය මාර්ග සංවිධානය කිරීම, නව ව්‍යාපෘති හඳුන්වා දීම මේ වගේ ඒ ව්‍යවසායකයෙක් විදිහට ඒ භූමිකාව රඟපාන්න වෙනවා. ඊළඟට බාධා පාලනය කරන්න අනපේක්ෂිත තත්ත්වයන්ට සාපේක්ෂව මුහුණ දීමට ක්‍රියාමාර්ග ගැනීම. අර්බුදයකදී මැදිහත්ව කටයුතු පාලනය කිරීමට ඉදිරිපත් වන කෙනා තමයි බාධා පාලනය කරන්න කියන වැඩ වර්ජන, ගිවිසුම් කඩ කිරීම, පාරිභෝගික පැමිණිලි, අමුද්‍රව්‍ය හිගය, දැන් මේ වර්තමාන වගේ වසංගත තත්ත්ව අන්න ඒවාට හොඳින් මුහුණ දීමට බාධා පාලනය කරන කෙනෙක් විදිහට තීරණ ගන්න වෙනවා. ඊළඟට සම්පත් වෙන් කර දෙන්න. ආයතනයේ සම්පත් එකිනෙකාගේ කාර්යභාරය හා භූමිකාවන් නිසි ලෙස තෝරාගෙන ඒ අනුව බෙදා දීමක් කරන්න ඕනේ. එතකොට මේ විවිධ අංශවලට විවිධ දෙපාර්තමේන්තු වලට සම්පත් වෙන් කර දීම, තමන්ගේ කාලය යටත් නිලධාරීන් වෙන් කර දීම, ආයතනයේ භෞතික සම්පත් අංශ අතර බෙදා හැරීම වගේ සම්පත් වෙන් කර දෙන එක විදිහට කරන්න වෙනවා. ඊළඟට සාකච්ඡා කරන්න. අභ්‍යන්තර බාහිර ගැටලුවලදී මැදිහත් කරු ලෙස ක්‍රියා කිරීම, අධික සාකච්ඡාවල සංවිධානය නියෝජනය කිරීම. දැන් ආයතන වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා ගැනීම, ඒ බාහිර පාර්ශ්ව සමග කේවල් කිරීමේ නිපුණතාවය ඒ කරනු කෙනා තමයි සාකච්ඡා කරන්න කියලා කියන්නේ. එතකොට කාර්මික සම්බන්ධතා කාර්මික සම්බන්ධතා ගොඩනැගීමට ක්‍රියා කිරීම, රජයේ නියෝජිතයෙකු ලෙස සමග රජයේ නියෝජිත ආයතන සමග කටයුතු කිරීම, වෘත්ති සමිති වෙනත් ඒ පාර්ශ්වය සමග සාකච්ඡා කිරීම, කේවල් කිරීම, ඒ වගේ කටයුතු තමයි සාකච්ඡා කරන්නෙක් විදිහට සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති කළමනාකරුවා කියන්නේ කවුද? හෙන්රි මිනිස්බර්ග් ප්‍රකාශපත් කරපු කළමනාකරන ප්‍රධාන භූමිකා 3 සහ අනු භූමිකා 10 ඊළඟට ඒවට අයත් කාර්යයන් තමයි අපි සාකච්ඡා කරේ. ඊළඟට අපි 12.3 විවිධ කළමනාකරන මට්ටම් හා ඊට අදාළ කළමනාකරන කුසලතා අධ්‍යයනය කරයි. එතකොට අපි එතනදී ආයතනයක විවිධ කළමනාකරන මට්ටම් හඳුන්වනවා. විවිධ ආයතනවල ඒ කළමනාකරන මට්ටම් වල කටයුතු කරන කළමනාකරුවන් සඳහා උදාහරණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනදී. එක් එක් කළමනාකරන මට්ටම් වලට අනුව කළමනාකරුවන්ට අවශ්‍ය වන කුසලතා පැහැදිලි කරයි. ආයතනයේ කළමනාකරුවෙකු තුළ පවතින කළමනාකරන කුසලතා වෙනුවෙන් පෙන්වා දෙයි. විවිධ කළමනාකරන මට්ටම් හා මට්ටම් වලට අදාළ කළමනාකරුවන් සතු යුතු කුසලතා අතර සම්බන්ධතාවය පැහැදිලි කරයි. හරි, එතකොට මෙතන මම ඔයාලට දීලා තියෙන පාසලක
කළමනාකරණ කටයුතු කරන කළමනාකරණ මණ්ඩලය, විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන සංවර්ධන, සහකාර විදුහල්පතිවරු, අංශ ප්‍රධාන ගුරු භවතුන්, ශ්‍රේණි ප්‍රධාන ගුරු භවතුන්, පන්තිවාර ගුරු භවතුන්. එතකොට අපිට මේ පාසලේ මේ කළමනාකරුවන් විවිධ කළමනාකරණ මට්ටම් වලට මේ තනතුරු ටික අයිති වෙනවා. එතකොට අපි ප්‍රධාන මට්ටම් තුනක් හඳුනා ගන්න පුළුවන්. අග්‍ර කළමනාකරුවන්, මධ්‍ය කළමනාකරුවන් සහ පළමු පෙළ කළමනාකරුවන් කියලා. දැන් අපි මේගොල්ලෝ මෙහෙම දාන්න පුළුවන්. විදුහල්පති තමයි අග්‍ර කළමනාකරුවක් වෙනවා විදුහල්පති. ඊළඟට නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන පරිපාලන, නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපන සංවර්ධන, ඒගොල්ලෝ අග්‍ර කළමනාකරුවන්. මධ්‍ය කළමනාකරුවන් තමයි සහකාර විදුහල්පති වරුයිනි, අංශ ප්‍රධාන ගුරු භවතුන්. ඊළඟට පළමු පෙළ කළමනාකරුවන් තමයි ශ්‍රේණි ප්‍රධාන ගුරු භවතුන්, පන්තිභාර ගුරු භවතුන්. ඒක ලියා ගන්න. හරි, ඒ වගේ පාසලේ වගේම අපිට පුළුවන් හැම ආයතනයකම ඒ විවිධ තනතුරු දරන පුද්ගලයෝ සේවය කරනවානේ. ඒතර ඒගොල්ලොත් කළමනාකරුවන්, ඒ ඉහළ මට්ටමේ තනතුරු දරන අය කළමනාකරුවන් කියලා කියනවා. එතකොට ඒ කළමනාකරුණුත් තමන්ගේ බලතල, එහෙම නැත්නම් ඒ අධිකාරිය කියලා කියන්නේ තනතුරු මත ලැබෙන බලය. ඒ අධිකාරිය එහෙම නැත්නම් තනතුරු මත ලැබෙන බලය අනුව මට්ටම් තුනකට අපිට වර්ග කරන්න පුළුවන්. එතකොට අපි කළමනාකරණය ඉහළ සිට පහළට බෙදී යන්නේ. එතකොට අපිට එහෙම වර්ග කරන්න පුළුවන් අග්‍ර කළමනාකරුවන්, මධ්‍ය කළමනාකරුවෝ, පළමු පෙළ කළමනාකරුවෝ කියලා. මෙතන මේ කළමනාකරණ දුරාවලිය පිරමීඩයක්, කියන්නේ ත්‍රිකෝණයක එහෙම නැත්නම් පිරමීඩයක හැඩය ගන්නයි කියලාත් එක අවුරුද්දක ප්‍රශ්නයක අහලා තිබ්බා. ඒකට හේතුව මේක පිරමීඩයක් වාගේ වෙන්නේ ඉහළ මට්ටම් වල තනතුරු අඩුයි, පහළ මට්ටම් වල තනතුරු වැඩි. ඒකින්ද තමයි මේක මේ හැඩය ගන්නෙ. එතකොට මේ බලතල එහෙම නැත්නම් අධිකාරිය අනුව අපිට මට්ටම් තුනයි: අග්‍ර කළමනාකරුවෝ, මධ්‍ය කළමනාකරුවෝ, පළමු පෙළ කළමනාකරුවෝ. එතකොට පළමු පෙළ කළමනාකරුවන්ට යටින් මේ හරියේ ඉන්නේ කළමනාකරන නොවන සේවකයන්. එහෙනම් මෙතන යටින් ලියාගත්තත් කවන්නේ. මෙතන යටින් ඉන්නේ කළමනාකරන නොවන සේවකයන්. අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන්. දැන් අග්‍ර කළමනාකරු ආයතනයක ඉන්න අපිට විවිධ ආයතනවල විවිධ තනතුරු විවිධ නම් වලින් හඳුන්වනවා. ඒතකොට මේ අපිට සමහර ආයතනවල ප්‍රධානයා සභාපති, ඊළඟට උපසභාපති, අධ්‍යක්ෂකවරු,
ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍ය අධිකාරී එහෙම විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. සභාපති, උපසභාපති, අධ්‍යක්ෂකවරු, ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍ය අධිකාරී ඒ වගේ විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. හරි ඊළඟට මධ්‍ය කළමනාකරු ඊළඟට මැද ඉන්න කළමනාකරුවෝ එක එක අංශවල කළමනාකරු මෙහෙයුම් කළමනාකරුවන් මානව සම්පත් කළමනාකරුවන් අලෙවි කළමනාකරුවන් මූල්‍ය කළමනාකරුවන් එහෙම ප්‍රධාන අංශ හතරක් අපි තියෙන්නේ ව්‍යාපාර ශ්‍රිතයන් එහෙම නැත්නම් ව්‍යාපාර කාර්යයන් අනුව මෙහෙයුම් එහෙම නැත්නම් නිෂ්පාදන කළමනාකරු මානව සම්පත් කළමනාකරු අලෙවි කළමනාකරු මූල්‍ය කළමනාකරු ඊළඟට පළමු පෙළ කළමනාකරු සුපරීක්ෂකවරු කාර්යාල කළමනාකරු හෝමොන්නරු අපි ඒගොල්ලන්ට වැඩමූලිකවරු කියලා කියනවා. ඒගොල්ලෝ තමයි පළමු පෙළ කළමනාකරුවන්ට අපිට දාන්න පුළුවන්. ඊට යටින් ඉන්නේ කළමනාකරන නොවන සේවකයා. හරි දැන් අපි බලමු මේ අග්‍ර කළමනාකරු කියන්නේ කවුද කියලා. මේගොල්ලෝ තමයි ආයතනයේ ඉහළ මට්ටමේම ඉන්න මුදුන් මට්ටමේම ඉන්න කළමනාකරු. සමස්ත ආයතනයේ ගමන් මඟ තීරණය කරන ආයතනයේ දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ තීරණය කරන ඒ දිගු කාලීන තීරණ ගන්න කණ්ඩායම තමයි අග්‍ර කළමනාකරුවෝ කියලා කියන්නේ. මේගොල්ලෝ තමයි ව්‍යාපාරය සම්බන්ධ සියලු ඉහළ මට්ටමේ තීරණ ගැනීම කරන්නේ. එතකොට මේගොල්ලෝගේ කාර්යයන් බැලුවොත් එහෙම සංවිධානයක පරමාර්ථ අරමුණු ස්ථාපිත කිරීම, උපාය මාර්ග හා ප්‍රතිපත්ති තීරණය කිරීම, ආයතනයේ සමස්ත ක්‍රියාවලිය තීරණය කිරීම මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට දැන් මෙතන මැද ඉන්න කළමනාකරුවන්ට ඒ කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීම සහ ඒගොල්ලොන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම හා පාලනය කිරීම තමයි අග්‍ර කළමනාකරුවන්ගේ කාර්යයන් වෙන්නේ. ඊළඟට මෙතන තවත් ටිකක් දාලා ලියා ගන්න දිගු කාලීන සැලසුම් සකස් කර දිගු කාලීන සැලසුම් සකස් කර ආයතනයේ පැවැත්ම තහවුරු කිරීම. දිගු කාලීන සැලසුම් සකස් කර දිගු කාලීන සැලසුම් සකස් කර ආයතනයේ පැවැත්ම තහවුරු කිරීම. හරි ඊළඟට දිගු කාලීන සැලසුම් සකස් කර ආයතනයේ පැවැත්ම තහවුරු කිරීම.
දැන් අග්‍ර කළමනා මධ්‍ය කළමනාකරුවන් දැන් ඒ කියන්නේ ආයතනයේ ප්‍රධාන අංශවල එහෙම නැත්නම් ප්‍රධාන දෙපාර්තමේන්තුවල ප්‍රධානය වශයෙන් ඒ කටයුතු කරන කළමනාකරු අපි ව්‍යාපාර සිතයන් දන්නවා නිෂ්පාදන කටයුතු මූල්‍ය කටයුතු මානව සම්පත් කටයුතු අලෙවි කටයුතු පරිසර සංවර්ධන මේ හැම අංශයකටම කළමනාකරු පත් කරන්න පුළුවන්. එතකොට ඒ කළමනාකරුව තමයි මධ්‍ය කළමනාකරුව කියලා කියන්නේ. එතකොට මේගොල්ලොන්ගේ කාර්යයන් බැලුවොත් එහෙම දැන් අග්‍ර සහ පළමු පෙළ දැන් අග්‍ර කළමනාකරුවෝ ඉන්නවා පළමු පෙළ කළමනාකරුවෝ ඉන්නවා. මේගොල්ලොන්ගේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ මැද ඉඳගෙන මධ්‍ය කළමනාකරුවෝ. ඊළඟට අග්‍ර කළමනාකරුවන් විසින් සංවර්ධනය කරන සැලසුම් උපක්‍රම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ මධ්‍ය කළමනාකරුවෝ. ඊළඟට අග්‍ර කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු පල්ලෙහා ඉඳලා මේ එයාට පල්ලෙහා ඉඳලා දෙන්නේ මධ්‍ය කළමනාකරුවෝ. ඊළඟට පළමු පෙළ කළමනාකරුවන්ගේ මේ මෙතන ඉන්න කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කරන්නේ මධ්‍යම කළමනාකරුවෝ. එතකොට ඒගොල්ලෝ ඉහළ කළමනාකරණයේ උපායශීලී තීරණ පහළ කළමනාකරුවන්ට අවශ්‍ය මෙහෙයුම් තීරණ බවට පත් කරන කළමනාකරුවන් කියලා තවදුරටත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ පළමු පෙළ කළමනාකරුවෝ. එතකොට කළමනාකරන නොවන සේවකයන් එක්ක කළමනාකරන නොවන සේවකයන් එක්ක මීට යටින් ඉන්න ඍජුව සම්බන්ධ වන දූරාවලියේ පළමු පෙළ කළමනාකරු තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඉහළ හෝ මධ්‍යම කළමනාකරුවන්ගේ සැලසුම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීමට බැඳෙනවා. පළමු පෙළ කළමනාකරුවන්ගේ මෙන්න මේ කාර්යයන් වල නිරත වෙනවා. ඉහළ හා මධ්‍ය කළමනාකරුවන්ගේ කටයුතු මේ ඉහළයි මධ්‍යයි කළමනාකරුවන්ගේ කටයුතු සැලසුම් නියෝග ක්‍රියාත්මක කිරීම කළමනාකරුවන් නොවන සේවකයන් සමග මීට යටින් ඉන්න කළමනාකරන නොවන සේවකයන් සමග කටයුතු අධීක්ෂණය කිරීම හා පාලනය කිරීම මේගොල්ලොන්ගේ පල්ලෙහා ඉන්න කළමනාකරන නොවන සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම හා පාලනය කිරීම. එතකොට මෙතන මේ උඩින් තව එකක් ලියා ගන්න උඩින් දෛනික ක්‍රියාවලීන් හා කාර්යයන් සඳහා දෛනික ක්‍රියාවලීන් හා කාර්යයන් සඳහා තීරණ ගැනීම එදිනෙදා කටයුතු සැලසුම් කරන්නේ දෛනික ක්‍රියාකාරකම් සැලසුම් කරන්නේ පළමු පෙළ කළමනාකරුවෝ. මෙතන මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපි කළමනාකරුවන් ඉහත තනතුරු අනුව මට්ටම් වලට බෙදා වෙන් කෙරුවට සමහර විට ප්‍රායෝගිකව ආයතනවල කළමනාකරන මට්ටම් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මීට වඩා වෙනස් කළමනාකරන මට්ටම් තියෙන්න පුළුවන් ඒ ආයතනවල ස්වභාවය අනුව. හින්දා මෙතන තරුවක් දාලා පොඩි සටහනක් දාගත්තත් කමක් නැහැ. ප්‍රායෝගිකව ආයතනවල කළමනාකරන මට්ටම් මීට වඩා වෙනස් ලෙසද වර්ග කළ හැකියි. ඒ කියන්නේ අරක අපි අධ්‍යයනය කිරීමට ඒක ගන්නේ. නමුත් ප්‍රායෝගිකව ආයතනවල කළමනාකරන මට්ටම් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ආයතනවල කළමනාකරන මට්ටම් කියන්නේ සැබෑ ලෝකයේ ගත්තාම මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ආයතන කළමනාකරන මට්ටම් මීට වඩා වෙනස් විය හැකියි. හරි එතකොට දැන් අපි සංවිධානයේ මේ කළමනාකරන මට්ටම් මේ දූරාවලියේ
මට්ටම් වලට අදාළව කළමනාකරුවන් සතු යුතු එහෙම නැත්නම් කළමනාකරුවන් ප්‍රගුණ කළ යුතු කුසලතා වර්ග තුනක් රොබර්ට් එල් කර්ට්ස් විසින් හඳුන්වා දීලා තියෙනවා. පළවෙනි එක තමයි සංකල්පනාත්මක කුසලතාවය. එහෙම නැත්නම් මේකට කියනවා මනෝභාවාත්මක කුසලතාවය කියලා. ඊළඟට දෙවෙනි එක තමයි මානව කුසලතාවය. එහෙම නැත්නම් අපි එකට කියනවා අන්තර් පුද්ගල කුසලතාවය. තුන්වෙනි එක තාක්ෂණික කුසලතාවය. එතකොට දැන් අපි සංකල්පනාත්මක කුසලතාවයක් කියලා කියන්නේ සමස්තය දකිමින් සංකීර්ණ අවස්ථා විශ්ලේෂණය කරමින් ඒ අදහස් නව අදහස් මතු කරගන්න ඒ විශ්ලේෂණය කිරීමේ හැකියාවට අපි ඒ මානසික හැකියාවට අපි කියනවා සංකල්පනාත්මක කුසලතාවය. ඒ කියන්නේ දුර දැකීම ස්ථාවට කියන්නේ අර තැන්ට සුසු ආකාරයට තීරණ ගැනීම සමස්තය අවබෝධ කර ගැනීම දුර දක්න නුවණ ඒ අන්න ඒවා ඒ සිතීමේ හැකියාව තීක්ෂණව සිතීමේ හැකියාව අපි කියනවා මේ සංකල්පනාත්මක කුසලතාවය කියලා. දැන් සංවිධානයේ අභ්‍යන්තර බාහිර පරිසරය හරියට අවබෝධ කරගෙන දැක්ම අවබෝධයේ සමස්තය දැකීමේ හැකියාව, ගැටලු තේරුම් ගැනීමේ විසඳීමේ හැකියාව, දූරදර්ශී බව, තීක්ෂණව සිතීමේ හැකියාව, ක්‍රියාවලියක් ලෙස විස්තර කිරීමේ හැකියාව ඒ සංකල්පනාත්මක කුසලතාවය. එතකොට ඒ සංකීර්ණ අවස්ථා අවබෝධ කරගෙන තීරණ ගැනීමේ ඒ හැකියාවට අපි කියනවා සංකල්පනාත්මක කුසලතාවය. කළමනාකරුවෙකුට මේක හොඳින්ම තියෙන්න ඕන සංකල්පනාත්මක කුසලතාවය. අධිමත් අධ්‍යාපනය හරහා මේක කුසලතාවය වර්ධනය කරන්න පුළුවන්. ඊළඟ එක තමයි මානව කුසලතාවය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අන්තර් පුද්ගල කුසලතාවය කියලා. දැන් මේකදී තවත් කෙනෙක් අවබෝධ කරගන්න, අන් අය සමග සහයෝගයෙන් වැඩ කරන්න, ඔවුන් ලවා වැඩ කරවා ගන්න, ඊළඟට මානසිකව සැලකීමට ඒ කුසලතාවයට අපි කියනවා මානව කුසලතාවය කියලා. ඒ විවිධ පාර්ශ්ව අතර සම්බන්ධතා හොඳින් ගොඩනගා ගන්න තියෙන හැකියාවට අපි කියන්නේ අන්තර්පුද්ගල කුසලතාවය. එහෙම නැත්නම් මානව කුසලතාවය. ඒ කියන්නේ මානසිකව සැලකීමට කළමනාකරුවට තියෙන හැකියාව. අනිත් අය අවබෝධ කරගෙන ඒ සානුකම්පිතව වුන් දෙස බලලා ඒ වැඩ කරවා ගැනීම හැකියාවට අපි කියන්නේ මානව කුසලතාවය. අපි දන්නවා ගොඩක් අයට සමහර අයට සම්බන්ධතා ගොඩක් තියෙනවා. සමහර අය එහෙම ලේසි සම්බන්ධතා ගොඩනගා ගන්න නැහැ. ඒකට ඒ සම්බන්ධතා හොඳින් ක්ෂණිකව ගොඩනගා ගන්න අයට අපි හොඳ මානව කුසලතාවයක් තියෙනවා කියලා හිතනවා. ඊළඟට තාක්ෂණික කුසලතාවය කියන්නේ යමක් කරන්න තමන් කළමනාකරණය කරන විශේෂයට අදාළව ඒ සුවිශේෂී දැනුමක්, ඒ පළපුරුද්දක්, හැකියාවක් තියෙන්න ඕන. යමක් කිරීමට හැකියාව තියෙන්න ඕන. දැන් අපි පරිගණක ශාස්ත්‍රයේ කළමනාකරුවෙක් නම් මේ පරිගණක ක්‍රියාකාරකම් පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. මූල්‍ය ශාස්ත්‍රයේ කළමනාකරුවෙක් නම් ගිණුම් කටයුතු ඒ මූල්‍ය කටයුතු පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. ඊළඟට යම් මෙහෙයුම් කළමනාකරුවෙක් නම් යන්ත්‍ර සම්බන්ධයෙන් කර්මාශාලාව කළමනාකරුවෙක් නම් ඒ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ කියන්නේ යමක් කිරීමට හැකියාව තියෙන්න ඕන. එතකොට ඒකට අපි කියන්නේ තාක්ෂණික කුසලතාවය කියලා. හරි, දැන් අපිට මේ විවිධ කළමනාකරණ මට්ටම් එම මට්ටම් වල කළමනාකරුවන් සතු යුතු කුසලතා අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපිට මේක අඳින්න පුළුවන් මෙහෙම ඇඳලා ඉවරලා අපිට මෙහෙම වර්ග කරා නම් අපි කුසලතා තුන සංකල්පනාත්මක කුසලතා, මානව කුසලතා, තාක්ෂණික කුසලතා. දැන් අග්‍ර කළමනාකරුවන්ට ඒගොල්ලෝ සමස්ත දැකලා ආයතනෙ තීරණ ගන්න පාර්ශවයේ ඒගොල්ලන්ට තමයි අර දූරදර්ශී බව, දුර දක්නා නුවණ, තැන්ට සුසු නුවණ, ඊළඟට සමස්තය අවබෝධ කර ගැනීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව, තීක්ෂණව සිටීමේ හැකියාව, ගැටලු තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට ඒ සංකල්පනාත්මක කුසලතාවය වැඩිපුර තියෙන්න ඕනේ අග්‍ර කළමනාකරුවන්ට.
ඊළඟට අග්‍ර කළමනාකරුවන්ට මේ තාක්ෂණික කුසලතාවය බොහෝ දුරට ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කළමනාකරන නොවන සේවකයන් එක්ක නෙමෙයි ගැටලා වැඩ කරන්නේ. ඒ කියන්නේ වැඩ කරන පාර්ශ්ව සමග නෙමෙයි වැඩිපුර ඉන්නේ. හින්දා තාක්ෂණික කුසලතාවය පොඩ්ඩක් තිබ්බහම ඇති. ඊළඟට පළමු පෙළ කළමනාකරුවන් ගත්තොත් එහෙම අපි ඒගොල්ලෝ නෙමෙයි තීරණ ගන්න තීරණ ක්‍රියාත්මක කරන්නේ බොහෝ දුරට මේ පළමු පෙළ කළමනාකරුවෝ. එහෙනම් ඒගොල්ලොන්ට සංකල්පනාත්මක කුසලතාවය අර දුර දැක්මේ හැකියාව, සමස්ත දැකීමේ හැකියාව, ගැටලු තේරුම් ගැනීම ඒක එච්චර වැඩිපුර අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩිපුර අවශ්‍ය වෙන්නේ තාක්ෂණික කුසලතාවය. මොකද්ද? ඒගොල්ලෝ තමයි කළමනාකරන නොවන සේවකයන් එක්ක වැඩ කරන්නේ. එතකොට ඒ ගිණුම් කටයුතු කරන්න, පරිගණක හැසිරවන්න, යන්ත්‍ර ක්‍රියා කරවන්න, එහෙම නැත්නම් ලිපි සකස් කරන්න, ඊළඟට අපි යන්ත්‍ර ක්‍රියා කරන්න, ඇණයක් ගහන්න, ඇණයක් ගලවන්න, ඒ කියන්නේ යමක් කරන්න ඒ හැකියාව ඒගොල්ලන්ට වැඩිපුර තියෙන්න ඕනේ මේ පළමු පෙළ කළමනාකරුවෝ. එතකොට පළමු පෙළ කළමනාකරුවන්ට තමයි තාක්ෂණික කුසලතාවය වැඩිපුර අවශ්‍ය වෙන්නේ. එතකොට මධ්‍ය කළමනාකරුවන්ට මේ කළමනාකරන කුසලතා තුනම සමානව අවශ්‍ය වෙන්න ඕන. සමානව ඕන වෙන්න ඕන. එතකොට මානව කුසලතාවය හැම කළමනාකරුවෙකුටම එකසේ වැදගත්. මානව කුසලතාවය හැමෝටම මොකද මිනිසුත් එක්ක මානව සම්පත් එක්ක කටයුතු කරනකොට මේ මානව කුසලතාවය හැම කළමනාකරුවෙකුටම එක හා සමානව තියෙන්න ඕනේ. මෙතන මම ඒ ටික දාලා තියෙනවා. සෑම මට්ටමකම කළමනාකරුවෙකුට පුද්ගලයන් හා කණ්ඩායම් සමග කටයුතු කිරීම සිදු වුණා මානව කුසලතාවය හැම කළමනාකරුවෙකුටම එකසේ වැදගත්. මේ පැහැදිලිනේ ඒක එකසේ වැදගත්. ඊළඟට සංවිධානයේ සේවකයන්ගේ වැඩ කටයුතු සමග ඍජුවම සම්බන්ධ වෙන්නේ පළමු පෙළ කළමනාකරුවන් බැවින් ඔවුන්ට තාක්ෂණික කුසලතාවය වැඩිපුර තියෙන්න ඕනේ. සංකීර්ණ අවස්ථා තුළ මතුවන නවාදහස් විශ්ලේෂණය හා තීරණ ගැනීම අග්‍ර කළමනාකරුවන් විසින් සිදු කරන නිසා ඔවුන්ට සංකල්පනාත්මක කුසලතාවය වැඩිපුර අවශ්‍ය වෙන්නේ වැඩිපුර අවශ්‍ය වෙනවා. මොකද කළමනාකරුවන් සමස්තය දැකලා නවාදහස් විශ්ලේෂණය කරලා ඒ මතුවන ගැටලු සම්බන්ධ තීරණ ගැනීම අග්‍ර කළමනාකරුවන් විසින් සිදු කරන නිසා ඔවුන්ට සංකල්පනාත්මක කුසලතාවය වැඩිපුර අවශ්‍ය වෙනවා. සාපේක්ෂව කළමනාකරන මට්ටම් සඳහා පැවතිය යුතු කුසලතා ඉහතින් දැක්වුවද කළමනාකරුගේ භූමිකාව සාර්ථක වීම සඳහා මෙම කුසලතා තුනම පැවතීම වැදගත්. හරි මෙතන ලියන්න මෙහෙම මේ මහත්මා ගාන්ධී විසින් ඉදිරිපත් කර කළමනාකරන කුසලතා මහත්මා ගාන්ධී තුමා විසින් ඉදිරිපත් කරපු කළමනාකරන කුසලතා
මේ දැන් හෙඩ් හාට් හෑන්ඩ් කියලා අදහසක් ඉදිරිපත් කළා H3 සංකල්පය. එතන ලියාගන්න දැනුම ආකල්ප කුසලතා හෙඩ් හාට් හෑන්ඩ්. සමහරට වාර්ග භාග ප්‍රශ්න පත්‍රවල මම අහලා තිබ්බා මේ සංකල්පය. අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන නිපුණතාත් මේවා තමයි බලාපොරොත්තු වෙන්නේ දැනුම කුසලතා ආකල්ප. ඒක මහත්මා ගාන්ධිතුමා තමයි මේ H3 කියන සංකල්පය ඉදිරිපත් කරේ. හෙඩ් හාට් ඒ කියන්නේ හෙඩ් කියන්නේ ඔළුවට දැනුම, හාට් එක හදවතට ආකල්ප, හෑන්ඩ් එකට අත්තට ඒ කියන්නේ කුසලතා යමක් කර කිරීමට තියෙන හැකියාව. ඒක එතන ලියා ගන්න. ඊට යටින් ලියන්න 21 වන සියවසේ කළමනාකරු සතු යුතු කුසලතා. 21 වන සියවසේ ඒ කළමනාකරුවෙක් සතු යුතු කුසලතා. කාල කළමනාකරණයේ කුසලතාවය. ඒ කියන්නේ කාලය කළමනාකරන කුසලතාවය මේ 21 වෙනි සියවසේ කළමනාකරුවෙකුට තියෙන්න ඕනේ. sannivedanaya පිළිබඳ කුසලතාවය. ඒ කියන්නේ යමක් තව කෙනෙකුට පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාව. තීරණ ගැනීමේ කුසලතාවය. අපි මේක මේ කළමනාකරුවෙක් තියෙන්න ඕනේ කුසලතාවය. මේ කුසලතාවය වෙනවා අපි කතා කරනවා මේ පාඩමේදී. ඊළඟට ගෝලීය කළමනාකරන කුසලතාවය. ඒ කියන්නේ අපි මේ ගෝලීකරණය කියන සංකල්පයත් එක්ක ගෝලීය පරිසරයෙන් බොහෝ බලපෑම් වෙනවා. ඒ බලපෑම් වලට යටත්ව කොහොමද අපි තීරණ ගන්නෙ? සමහර විට ඒ ගෝලීය පරිසරයෙන් එක්ක එන අභියෝගات එක්ක වර්තමාන කළමනාකරුවාට විවිධ තීරණ ගන්න වෙනවා. දැන් සැපයුම් පමා වුණොත් මොකද කරන්නේ? මේ දවස්වල ආනයන අපනයන එන හිටලා තියෙන්නේ. සීමා කරලා තියෙන්නේ, තහනම් කරලා තියෙන්නේ. අන්න ඒවත් එක්ක ඒක ඒ ගෝලීය පරිසරයෙන් එන බලපෑම් එක්ක කොහොමද අපි ආයතනේ කළමනාකරන කටයුතු කරන්න කියන එක 21 වෙනි සියවසේ කළමනාකරුවෙකුට තිබිය යුතු කුසලතා. ඒකත් ලියාගන්න යටි. 12/4 කළමනාකරන ක්‍රියාවලිය විමසයි. කාලාච්ඡේද 3ක් තියෙනවා. කළමනාකරන ක්‍රියාවලිය බව පෙන්වා දෙයි. කළමනාකරන ක්‍රියාවලියක් ලෙස හඳුනාගෙන රූප සටහනකින් දක්වයි. කළමනාකරන ක්‍රියාවලිය එක් එක් කාර්ය කෙටියෙන් පැහැදිලි කරයි. ඒකට මෙතනදී කළමනාකරන ක්‍රියාවලියක් බව. ඒ කියන්නේ අඛණ්ඩව ගලා යන නිමක් නැති ක්‍රියාවලියක් කියලා තමයි කළමනාකරණය අපි පෙන්වා දෙන්නේ. එතකොට මේ කළමනාකරණයේ කාරණා හතරක් තියෙනවා. මේ ප්ලෑනින්, ඒ කියන්නේ සැලසුම්කරණය, සංවිධානකරණය, ඕගනයිසින්, ලීඩින් මෙහෙයවීම, කන්ට්‍රෝලින් පාලනය. දැන් පොඩි අභ්‍යාසයක් තියෙනවා කරන්න. පාසලේ වාර්ෂික අධ්‍යාපන චාරිකා ව්‍යායාම සඳහා කළ යුතු කාර්ය පිළිබඳ මේක ඔබට දීලා තියෙනවා. විදුහල්පති සමග සාකච්ඡා කර අවසර ලබා ගැනීම, නැරඹීමට බලාපොරොත්තු වන ස්ථාන තීරණය කිරීම, මාර්ග සිතීම ආදී වශයෙන් කරුණු රාශියක් තියෙනවා. එතකොට අධ්‍යාපන චාරිකාව සාර්ථක කර ගැනීමට මේ මැනවින් කළමනාකරණය කරන්න ඕන. මෙම එකිනෙක කාර්ය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ කළමනාකරන ක්‍රියාවලියක් අධ්‍යාපන චාරිකාව සාර්ථක කර ගැනීමට මැනවින් ඒ ක්‍රියාවලිය කළමනාකරණය කරන්න ඕනේ. චාරිකාවට අදාළ ඉහත කාර්ය සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම් පාලනය කොටස් හතරකට වර්ග කරන්න පුළුවන්. ඉහත වගුවේ ඒ කාර්ය අපිට සටහන් කරන්න පුළුවන්. මේ කාර්යයන් වලින් එකක් ඒ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයුම් පාලනයට අයත්. එතකොට චාරිකාව සාර්ථකව අවසන් කළේ යයි උපකල්පනය කරලා ඒ සාර්ථක වීමට බලපෑ හේතු අපි සාකච්ඡා කරනවා. මෙතන මේ ටිකක් උදව් කරගන්න පුළුවන්. චාරිකාවේ අරමුණු හා නැරඹීමට බලාපොරොත්තු වන ස්ථාන කලින් තීරණය කිරීමත් හා සිතියමට හා කාලසටහනට අනුව වේලාවට අදාළ ස්ථාන නැරඹීමට හැකිවීම නිසා සැලසුම්කරණය සාර්ථක වී ඇත. ඒ කියන්නේ ඒ නියමිත ස්ථාන නියමිත වෙලාවට ගිහිල්ලා ඒක නරඹන්න පුළුවන් වුණා නම් සැලසුම්කරණය සාර්ථකයි. එතකොට ඒකේ සැලසුම්කරණය සිසුන් සමග සිසුන් කණ්ඩායම් කර නායකයන් පත් කර සියලු කාර්ය ඔවුන් වෙත පවරා ඉතා වගකීමෙන් යුතුව ඉටු කරගත හැකි වීම සංවිධානය සාර්ථක වෙලා තියෙනවා. නායකයන් සිය කණ්ඩායම් ආහාර අවස්ථා ගැන විමසා බැලීම, චාරිකාව අතරතුර සුවිශේෂී ස්ථාන පිළිබඳව සිසුන් දැනුවත් කිරීම, චාරිකාව අතරතුර සිසුන් උද්‍යෝගීව චාරිකාව යෙදවීමට කටයුතු කිරීම වැනි දේවලින්
සාර්ථකව මෙහෙවීම සිද්ධ වෙලා තියෙනවා. කාලසටහනට අනුව නියමිත වේලාවට පිටත් වීම, චාරිකාව අවසන් කිරීම, නියමිත වේලාවට සිසුන් කැටු යාමට දෙමාපියන් පැමිණීම, අයවැලේඛන සකස් කිරීම දෙවලින් පාලනයක් සිදු වී ඇත. දැන් මේ කරුණු සැලකිල්ලට අරගෙන මෙතන ලියන්න සැලසුම් කරන්නේ සංවිධානය කරන්නේ මෙහිම මේ යන කාරණ හතරට අදාළ කාරණා මේක ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මෙතන පැන්සලකින් හරි සටහන් කරන්න මම නිවැරදි උත්තර දෙනවා. POLC ඒවත් පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් කෙටියෙන් ලියන්න. පොඩි කාලයක් දෙන්නම් මේ ටික කියවන්නත් ඕන නිසා කියවලා අවබෝධයක් ගන්න ඕන නිසා කරන්න බලන්න පොඩි කාලයක් දෙනවා. හරි අපි බලමු විදුහල්පති සමග සාකච්ඡා කර අවසර ලබා ගැනීම. එතකොට ඒක එන්නේ සැලසුම් කරණයට එන්නේ. නැරඹීමට බලාපොරොත්තු වන ස්ථාන තීරණය කිරීම. අනිවාර්යම තීරණයක් ගත්තොත් ඒකත් එන්නේ සැලසුම් කරණයට. මාර්ග සිතිය මහා කාලසටහන සකස් කිරීම සැලසුම් කරණය. නැරඹීමට බලාපොරොත්තු වන ආයතන වලට ලිපි ලිවීම හා අවසරපත් ලබා ගැනීම සැලසුම් කරණය. ප්‍රවාහන පාසුකම් සපයා ගන්න ආකාරය තීරණය කිරීමත් සැලසුම් කරණය. තීරණයක් ගත්තොත් අනිවාර්යයෙන්ම සැලසුම් කරණය. අවශ්‍ය මුදල් ප්‍රමාණය තීරණය කිරීමත් ඒකත් සැලසුම් කරණය. දෙමාපියන් දැනුවත් කර අවසර ලිපි ලබා ගැනීම ඒකත් එන්නේ සැලසුම් කරණයට. සිසුන් කණ්ඩායම් කිරීම සංවිධානය කරණය. සිසුන් කණ්ඩායම් කිරීම සංවිධානය කරණය. කණ්ඩායම් නායකයන් පත් කිරීම සංවිධානය කරණය. චාරිකාව අතරතුර සිසුන් උද්‍යෝගව චාරිකාවේදීම උනන්දු කරවීම මෙහෙවීමට එන්නේ. ඒක මෙහෙවීමට එන්නේ. නායකයන් විසින් කළ යුතු කාර්ය බලතලා වගකීම් පැවරීම සංවිධානය කරණය. නායකයා පවරන ලද කාර්ය ඉටු කරනු ලැබේදැයි ගුරුවරුන් විසින් අධීක්ෂණය කිරීම මෙහෙයවීම. චාරිකාවේ අරමුණු තීරණය කිරීම සැලසුම් කරණය. අරමුණු තීරණය කිරීම සැලසුම් කරණය. ඊළඟට චාරිකාව අතරතුර සුවිශේෂ ස්ථාන පිළිබඳ සිසුන් දැනුවත් කිරීම මෙහෙයවීම. චාරිකාව පිළිබඳ සිසුන් දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්වීම. ඒක එන්නේ සැලසුම් කරණයට. සිසුන්ගේ මුදල් එකතුරීම සංවිධානය කරණය. නායකයන් සිය කණ්ඩායමේ ආහාර අවශ්‍යතා ගැන විමසා බැලීම මෙහෙයවීම. චාරිකාව අවසානයේ වාර්තා වලීම අයවැලේඛනය පිළියෙල කිරීම පාලනය. නියමිත වේලාවට පිටත් වීම පාලනය. චාරිකාව අවසන් කිරීම පාලනය. නියමිත වේලාවට සිසුන් කැටු යාමට දෙමව්පියන් පැමිණි ලෙස දැනුම් දීම පාලනයට එන්නේ. එතකොට ඔය විදිහට චාරිකාව සාර්ථක කරගන්න කළමනාකරන කාර්යය ඉවහල් වෙනවා. ඒක පැහැදිලි. කළමනාකරන ඒ කියන්නේ කාර්ය හතරකින් යුත් අඛණ්ඩව ගලාගෙන යන ක්‍රියාවලියක්. මේ රූප සටහනින් ඒක පැහැදිලි වෙනවා. අපි ඉස්සරළම කරන්නේ සැලසුම් කරණය. ඊට පස්සේ සංවිධානය කරණය. මෙහෙවීම පාලනය. යම් වෙනසක් තිබ්බොත් නැවත සැලසුම් කරලා මේ ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන්. එතනදී යෙදවුම් කළමනාකරන ක්‍රියාවලිය නිමවුම්
විදිහට අපි යොදවන්නේ සම්පත් භූමි ශ්‍රම ප්‍රාග්ධන ව්‍යවසාය කාලය තොරතුරු දැනුම ඒ සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදවන්න ඕනේ. ඊට පස්සේ අරමුණු පරමාර්ථ ඉටු වෙනවා කියන්නේ සඵලදායීව ළඟා කරගන්නවා. මේක මේ කළමනාකරණය කියන්නේ යෙදවුම් කළමනාකරණ ක්‍රියාවලිය නිමවුම් මේක සැලසුම් කරන්නේ සංවිධානකරණය මෙහෙයුම් පාලනය ඒක කරන්නේ කාර්යක්ෂමතාවයෙන් සහ සඵලදායීත්වයෙන් යුතුව. ඒකට අරමුණු පරමාර්ථ ඉටු කරගන්න පුළුවන්. මේක අඛණ්ඩව ගලාගෙන යන ක්‍රියාවලියක් නිසා තමයි මේක මේ රූප සටහනින් මෙහෙම පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට මම කතා කරනවා කෙටියෙන්. දැන් මේ පාඩමේ ඉතිරි අන්තර්ගතය තියෙන්නේ මේ කොටස් හතර සාකච්ඡා කරන එක. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මම මෙතනදී කතා කරන්නේ කෙටියෙන්. මේවා මේ උපනිපුරතා මට්ටම් මේ පාඩමේ සැලසුම්කරණය කියලා කියන්නේ අපි අරමුණු තීරණය කිරීමත් ඒ අරමුණු කරා යන්නේ කොහොමද? ඒ ක්‍රම සහ විධි තීරණය කිරීමත් තමයි කළමනාකරණය කියලා කියන්නේ. අපි දැන් එක අරමුණක් තීරණය කරනවා 21 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵලය 100% වර්ධනය කරන්න. එතකොට අන්න අපි අරමුණක් තීරණය කරා. ඒ අරමුණ කරා යන්නේ කොහොමද? එහෙමනම් විධිමත් මේ 22 කාලට වෙලාවට අවසන් කරන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර 10ක්වත් කරන්න ඕනේ. ඊළඟට පසුගිය ප්‍රශ්න 10ක් කරන්න ඕනේ. ඊළඟට අතිරේක පන්ති පවත්වන්න ඕනේ. 22 කාලට වෙලාවට අවසන් කරන්න ඕනේ. ප්‍රායෝගික ඉගෙනීම් අධ්‍යයන ලබා දීම ඒ වගේ ක්‍රියාමාර්ග උපාය මාර්ග අපිට ඒ අරමුණ කරා යන්න කරන්න පුළුවන්. එතකොට ඒ අරමුණු ස්ථාපිත කිරීමයි අරමුණු පරමාර්ථ කරා යන්නේ කොහොමද? ඒ ක්‍රම සහ විධි තීරණය කිරීමයි තමයි සැලසුම්කරණය කියලා කියන්නේ. මම මේක උදාහරණයක් දාලා තියෙනවා. නිවාස ඉදිකොට අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් තම කටයුතු සැලසුම් කිරීමේදී ඉහළ ප්‍රමිතිකින් නිවාස පාරිභෝගිකයන්ට සැලසුම්. ඉහළ ප්‍රමිතිකින් නිවාස තම පාරිභෝගිකයන්ට සැපීම තුලින් ලාභ ලැබීම අපේක්ෂා කිරීම අරමුණ. ඒ අරමුණ කරා යන්නේ කොහොමද? ඉදිකිරීමේ කටයුතු මෙන්ම අලෙවි කටයුතු සිදු කරන ආකාරය තීරණය කිරීම, අවශ්‍ය සම්පත් හා සේවකයන් තීරණය කිරීම, අවශ්‍ය සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම වගේ තීරණ අරගෙන, ඒ කියන්නේ අරමුණු තීරණය කිරීමත් ඒ අරමුණු කරා යන්නේ කොහොමද? ඒ ක්‍රියාමාර්ග තීරණය කිරීමත් තමයි සැලසුම්කරණය කියලා කියන්නේ. අපි මේක පුළුල්ව සාකච්ඡා කරනවා. ඊළඟට සංවිධානකරණය. සංවිධානකරණයේදී සම්පත් බෙදා දීම, බලතල බෙදා දීම, වැඩ බෙදා දීම, ඒ කියන්නේ අර පරමාර්ථ අරමුණු කරා යන්න ඒවා කාර්යක්ෂම සඵලතාවය ඉටු කරගන්න අවශ්‍ය සම්පත් වෙන් කිරීම, බලතල වෙන් කිරීම, වැඩ බෙදා දීම. මෙන්න මේ ක්‍රියාවලිය අපි සංවිධානකරණය කියලා කියනවා. ඒ කියන්නේ පරමාර්ථ අරමුණු ඉටු කරගන්න ආයතන සම්පත් හා කාර්ය සම්බන්ධීකරණය කිරීම හෙවත් මානව සම්පත් හා භෞතික සම්පත් අතර විධිමත් සම්බන්ධතාව ගොඩනගන. කියන්නේ සංවිධානකරණයේදී කියන්නේ සම්පත් බෙදා දීම, බලතල බෙදලා දෙනවා, වැඩ බෙදලා දෙනවා, වක්කීම් පවරනවා. අන්න ඒ කාර්යය තමයි කරන්නේ. එතකොට අපි අර ඉහළ ඊට දක්වා මේ නිවාසිත කොට අලෙවි කරන ආයතනයේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට මෙන්න මේ කටයුතු කරන්න පුළුවන්. ව්‍යාපාර ඉදිකිරීමේ හා අලෙවි කටයුතු සඳහා කළමනාකරුවන් පත් කිරීම, එක් එක් අංශයට අදාළ කළමනාකරුවන්ට සේවකයන්ට අවශ්‍ය සම්පත් ලබා දීම, සේවකයන් ලබා දීම අන්න එතනදී සංවිධානකරණයේදී කරනවා. එතකොට මෙහෙයුම කියලා කියන්නේ ඒ අරමුණු කරා යන්න ඒ අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් නිරත කිරීම සහ ඔවුන්ට බලපෑම් කිරීම සහ දැනුවත් කිරීම, වැට උනන්දු කිරීම. මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි මෙහෙයුම කියලා කියන්නේ. එතකොට ඒ අරමුණු පරමාර්ථ අරමුණු කරා සේවකයන්, ඒ කියන්නේ පුද්ගලයන් රැගෙන යාමේ ක්‍රියාවලිය තමයි අපි මෙහෙයුම කියලා කියන්නේ. එතකොට මෙහෙයුමේදී ප්‍රධාන කරුණු තුනක් කරන්න වෙනවා. නායකත්ව දෙන්න වෙනවා, සේවකයන් අපේරණය කරන්න වෙනවා, සංනිවේදන මුදින් පවත්වාගෙන යන්න ඕනේ. අපි ඒවා ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට දැන් මේ උදාහරණෙම ගත්තොත් එහෙම නිෂ්පාදන කළමනාකරුවා අලෙවි කළමනාකරු තම සේවකයන්ට අවශ්‍ය තොරතුරු හා උපදෙස් සැපයීම. යහපත් වෘත්තීය සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් සේවකයන් තම කාර්ය නිසිලස ඉටු කිරීමට පෙළඹවීම. එතකොට උපදෙස් දීම, පෙළඹවීම, නායකත්වය දීම, සංනිවේදන දීම පවත්වාගෙන යීම ඒවා තමයි මෙහෙයුමදී කරන්නේ. පාලනය කියලා කියන්නේ අපි සැලසුම් කළ පරිදිම මේ ආයතනය ගමන් කරනවාද? එහෙම වෙනසක් තියෙනවා නම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමේ
ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. අපි සැලසුම් කළ පරිදිම වැඩ සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එimhe අර ප්‍රතිඵල 100%කින් නංවන්න කරන වැඩසටහන දැන් ඔන්න යනවා. එතකොට අපිට පුළුවන් වරින් වර වාර විභාග අනාවරණ පරීක්ෂණ මේවා බලලා ළමයි ඒ ප්‍රගතිය කරා ඇවිල්ලාද කියලා වරින් වර විමසලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අඩුපාඩු හඳුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ අරමුණු කරා යනකම්. එතකොට සැලැස්ම ක්‍රියාත්මක කරලත් මේ පාලනය කරන්න පුළුවන්. සැලැස්ම ක්‍රියාත්මක කරන අතරතුර පාලනය කරන්න පුළුවන්. එතකොට මේ පාලනය අපිට සැලැස්ම හදනකොටත් සැලසුම් ක්‍රියාත්මක කරනකොට සැලසුම් ක්‍රියාත්මක කරලා අවසන් වුණාට පස්සේ පාලනය කටයුතු කරන්න පුළුවන්. එතකොට බලන්න මේ අර උදාහරණයක් අපි ගත්තොත් එහෙම පාලන ක්‍රියාවලිය. සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු නිවාස ඉදිකට ඇත්තේ සොයා බැලීම. සැලසුම් කළ පරිදි එම නිවාස අලෙවි කර ඇත්තේ සොයා බැලීම. සැලසුම් කළ පරිදි නිෂ්පාදන අලෙවි කටයුතු සිදු නොවේ නම් ඒට හේතු සොයා බැලීම. මේ අඩුපාඩු මග හොරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. එතකොට ඔන්න පොඩි අභ්‍යාසයක් දීලා තියෙනවා මේක නම් දැන් ඔබට මම පැහැදිලි කරා සැලසුම් කරණය කියන්නේ මොකද්ද සංවිධානය කරණය කියන්නේ මොකද්ද මෙහෙයීම කියන්නේ මොකද්ද කියලා. දැන් මේක පහසුයි. මේ පාසලේ වාණිජ විද්‍යා සංගමය මගින් වාර්ෂික වාණිජ දිනය සාර්ථකව පවත්වන ලදී. ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාවලියේදී පියවර කිහිපයක් පහක් දැක්වේ. එම කටයුතු කළමනාකරන ක්‍රියාවලියේ කාර්යයන් යටතේ වෙන වෙනම පෙළ ගස්වන්න. මේ කරන්න බෑ. පොඩි කාලයක් දෙන්න කරන්න ඉක්මන. හරි බලමු මේ වාණිජ දිනය සඳහා තේමාවක් තීරණය කිරීම. එතකොට ඒක එන්නේ සැලසුම් කරණයට පවත්වන දිනය වේලාව ස්ථානය තීරණය කිරීම සැලසුම් කරණය. වාණිජ දිනය පැවැත්වීම සඳහා කළ යුතු කාර්යයන් තීරණය කිරීම සැලසුම් කරණය. කාර්යයන් අනුව කමිටු පත් කිරීම සංවිධානය කරණය. කමිටු නායකයන් පත් කිරීම සංවිධානය කරණය. කමිටු සඳහා නායකයන් නම් කිරීම. ඔයකත් අපිට සංවිධානය කරණයට ගන්න පුළුවන්. අවශ්‍ය මුදල් හා සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම සැලසුම් කරණය. මුදල් හා සම්පත් ඒ කමිටු සඳහා වෙන් කිරීම සංවිධානය කරණය. කමිටු නායකයන් විසින් තම සමාජිකයන්ට අවශ්‍ය උපදෙස් සැපීම මෙහෙයවීම. කමිටු නායකයන් තම සමාජිකයන් අදාළ කාර්යයන්හි යෙදවීම මෙහෙයවීම. ඒ කමිටු නිසැවරින් ක්‍රියාත්මක වේදයි සොයා බැලීම. අන්න සොයා බැලීමක් කරොත් එහෙම අනිවාර්යයෙන්ම පාලනය එන්නේ. සොයා බැලීමක් කරොත් පාලනය එන්නේ. ඊළඟට වාණිජ දිනය පැවැත්වෙන අවස්ථාවේදී එහි යම් යම් අඩුපාඩු ඇති වේදයි සොයා බලා නිවැරදි කිරීමට අවශ්‍ය පාලනය.
වාණිජ දෙන අවසානයේ ඒ සාර්ථකත්වයට බලපෑ කරුණු මෙන්ම එහිදී අඩුපාඩු පිළිබඳ වාර්තාවක් සැකසීම එකත් පාලනය. එතකොට දැන් ඔබට ඉස්සරට වඩා ඒක වෙන් කරගන්න පුළුවන් වෙයි. තීරණයක් ගත්තොත් සැලසුම් කරණය. සොයා බැලුවොත් පාලනය. නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම පාලනය. ඊළඟට සම්පත් බලතල වගකීම් පැවරීම අපි කියන්නේ සංවිධානකරණය කියලා. උපදෙසක් දුන්නොත් මේ වීමට එන්නේ. හරි ඊළඟට බලමු මේ ටික අපි කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පහත් දක්වා ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණුද වැරදි නම් වැරදි ලකුණුද යොදන්න. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ. සීමිත සම්පත් වලින් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා හරියට දාන්න. සෑම ව්‍යාපාරයක්ම කටයුතු කරනුයේ යම් සුවිශේෂී අරමුණක් හෝ අරමුණු කීපයක් ඉටු කර ගැනීම සඳහා එකත් හරි. ලෝකයේ දියුණු රටවල මිනිස් වමනාවන් තෘප්තිමත් කිරීම සඳහා ඇති සම්පත් අසීමිත වේ. ඒක නම් වැරදි. කළමනාකරණය යනු කාර්යයන් කීපකින් යුත් අඛණ්ඩ ක්‍රියාවලියක්. ඒකත් හරි. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම වෙනම අරමුණු ඉටු කිරීමේ කරගැනීමේ ක්‍රම තීරණය කිරීම අරමුණු තීරණය කිරීම අරමුණු ඉටු කිරීම ක්‍රම. එතකොට ඒක සැලසුම් කරන හරි. සැලසුම් කරන ලද ක්‍රියාමාර්ග ඉටු කර දීම සඳහා වැඩ කටයුතු බෙදා හැරීමත් එම වැඩ කොටස් සඳහා පුද්ගලයන් පත් කිරීමත් ඔවුන්ට බලතල හා වගකීම් පැවරීමත් සම්බන්ධ කටයුතු සංවිධානය කරන එකත් හරි. කළමනාකරණ විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳ ඔවුන් යොමු කිරීම මෙහෙයීම එකත් හරි. සැලසුම් කළ පරිදි කටයුතු සිදු නොවේ නම් ඊට හේතු සොයා බලා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග පාලනය එකත් හරි. දැන් මම කළමනාකරණයේ මේ කොටස අදින් අවසන් කරනවා.